ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න මේ කන්සල්ටන්ට්ලා ඉන්නව නේද? මම සත පහකවත් විශ්වාස කරන්නේ නැහැ. කන්සල්ටන්ට් කෙනෙක්ට වගකීමක් නැහැනේ. පුනත් අදින් පිටිකරුවෙක් වුණා නම් මම සමහරවිට ධනකට ක්‍රීඩා කරන්නේ නැහැ. ටෙස්ට් වල શතක නැති වුණාට මම රට වෙනුවෙන් කරන්න පුළුවන් මම හැමදේම කළා. කොටිම කියනවා නම් සමහරලාට ඒගොල්ලෝ විනෝද වෙන වෙලාවට මේසේ මට එතනට එන්න දෙන්නේ නැහැ. මම අදත් කියනවා මේ රටේ හිටපු හොඳම නායකයා රංජන් මඩුගල්ල කියලා. රංජන් උත්සාහයක් ගත්ත මාව රොයල් එකට ගෙනියන්න. ඉතින් හැබැයි අපේ තිබුණේ ඉස්කෝලත් එක බැඳීම් එකක අපි කරේ නැහැ. විනෝදන් ජෝන් සහ අශාන්ත දෙමෙල් කියන පන්දුවන දෙන්න බැලුවොත් විනෝදන් ජෝන් එතරම් ෆිට්නස් නැති ක්‍රීඩකෙක්. අශාන්ත දෙමෙල් පුදුම ෆිට්නස් තියෙනවා. හැබැයි ඕවර් 5 6 7 යනකොට එයාට මහන්සි වෙනවා. මේ ක්‍රිකට් කියන එකේ ක්‍රිකට් ෆිට්නස් එකක් තියෙන්න ඕනේ. අද පෙබරවාරි මාසේ 17 වෙනිදා. අරේටම මීට වසර 40කට පෙර පෙබරවාරි 17 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම තම මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළා. ඉතින් අපේ මේ මංගල ටෙස්ට් තරගයේ මතකයන් බොහොමයි. මේ මතකයන් පොඩ්ඩක් කතා බහ කරන්නට අද අප හමු වුණා මේ මංගල ටෙස්ට් තරගයට සහභාගී වුණු අර්ජුන රණතුංග සමග. අයබෝන් රෙක්ස්. මම සාකච්ඡාව ආරම්භ කරන්න කැමතියි මුලින්ම ඔබගෙන් කතා කරලා තවම මේ මංගල ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරපු සමහර ක්‍රීඩකින් දුලිප් මෙන්ඩිස් රොයිඩර්ස් ඒ වගේම රංජන් මඩුගල්ල වැනි ක්‍රීඩකින් ඔබට කතා කරන්නේ චූටි කියලා. ඒ නාමය පටපෙදුණු ආකාරය ගැන පොඩ්ඩක් කතා කරලා මම සාකච්ඡාව ආරම්භ කරන්න කැමතියි. මම හිතන්නේ රෙක්ස් මම අර ඉස්කෝලේ හිටපු ළමෙක් හින්දා හැමෝම මට පොඩි එකා බන්දුලయ్య මට කතා කරේ පොඩි එකා කියලා. මම හිතන්නේ බන්දුලయ్య අද අපි ජීවත් වුණ අතර නෑ. මම හිතන්නේ එතුමාව අපි ඉස්සෙල්ලාම මේ මතක් කරන්න ඕනේ. ඒ වගේම බන්දුලయ్య මට පොඩි එකා කියලා පටන් ගත්තේ රොයිය තමයි චූටි කියන නම පටන් ගත්තේ. ඉතින් එතන ඉඳලා දැන් මට වඩා බාලුණත් අරවින්දත් අත මට තාම කතා කරන්නේ චූටි කියලා. ඒ තමයි රෙක්ස් ලංකාවේ ක්‍රිකට් මේ සංස්කෘතිය. ක්‍රිකට් කල්චර් එක කියනවනේ. ඒ තමයි අපි අයියා මල්ලිලාගේ ක්‍රිකට් කල්චර් එක. ඒකෙන් තමයි මේ ආපු ගමන අපේ කාලෙට එනකන් හැදුනේ. මං හිතන්නේ අදත් සෑහෙන දුරට ඒක තියෙනවා. නමුත් ඒ ක්‍රමවේදයත් එක්ක හැදිච්ච ක්‍රිකට් සංස්කෘතියක ප්‍රතිඵල තමයි අපි පහුගිය කාලේ වින්දේ. ඉතින් මමත් පාසල් ක්‍රීඩකෙක්. මම පුහුණු තරඟවල ලකුණු අතරට ආවා. ඊට පස්සේ මං හිතන්නේ මට වාසනාවක් ලැබුණා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොය හිටියා වමත් පිටිකරුවෙක්. මොකද ඩෙරික් අන්ඩර්වුඩ් ක්‍රීඩා කරපු හින්දා වමත් පිටිකරුවෙක් අවශ්‍ය අපිට වමත් පිටිකරුවෙක් හිටියේ නැහැ. මම හිතන්නේ ඒ ලැබිච්ච වාසනාව එක්ක මට පළවෙනි ටෙස්ට් තරඟයට ගහන්න අවස්ථාව ලැබුණා. හැබැයි මොකද දෙනෙක්ගේ දෙයක් තිබුණා රෙක්ස් මමයි අනුරාන් සිංහ අතරේ තමයි අන්තිම මේ තිබුණේ කියලා අන්තිම ප්ලේස් එක. නමුත් ඇත්තටම ඒක තිබුණේ කළු පෙරුමයි අනුරාන් සිංහ අතරේ. ඉතින් අපි හුඟක් වෙලාවට තනතිල්ල හැදුවේ හුඟක් දඟ පන්දු යවන්නට අජිත් ඩිසිල්ලා කළු පෙරුම ඩීඑස් තුන්දෙනාම හිටියා. ඉතින් එවැනි කණ්ඩායමක් එක්ක මම හිතන්නේ මමත් ලැබිච්ච ලොකුම වාසනාවක් අවුරුදු 18කදී ජාතික කණ්ඩායම නියෝජනය කිරීම. ඔබ ටෙස්ට් වරම් ලබන්නේ වයස අවුරුදු 18 දී. ඒ වගේම මම ඔබගෙන් අහන්න කැමතියි මේ තරඟයට පෙර සූදානම පිළිබඳව. කොහෙද ඔබ නැවතිලා හිටියේ? කොහොමද ගමන් බිමන් එම කරේ ගැන යම් කිසි පැහැදිලි කිරීමක් කරනවා? ඒ දවස්වල අපි ගෙවල් වල ඉඳලා තමයි තරඟ වලට එන්නේ. හැබැයි ඔය ටෙස්ට් තරඟයට ඉස්සෙල්ලා රෙක්ස් අපිව ARTI කියන්නේ Agrarian Research and Training Institute කියලා මට තාම මතකයි. ඒක පොඩි කාමරේ තිබුණේ. ඒකේ තමයි අපි නැවතුනේ. ඒ දවස්වල මම හිතන්නේ සමහරවිට ක්‍රිකට් පාලක මණ්ඩලයට මුදල් තියෙන්නේ නැතුව ඇති. හැබැයි එංගලන්ත කණ්ඩායම නැවතුනේ අද සිනමන් ග්‍රෑන්ඩ් කියන නැත්නම් ඉස්සර ඔබරොයි කියන හෝටලේ නැවතුනේ. ඉතින් ඒ ගැන හැබැයි අපිට එච්චරම ලොකු තැකීමක් තිබුණේ අපිට තිබුණේ මේ තරඟයක් පළවෙනි ටෙස්ට් තරඟයට රටම මුණ දෙනවා. ඉතින් ඒ වගේ දෙයක් මම හිටියේ රවි රත්නායක එක්ක. හැබැයි කාමරේ කොච්චර පොඩි කියනවනම් මටයි රවිට කාමරේකට ඇවිදින්න බෑ. රවි ඇවිදිනකොට මං ඇඳට වෙලා ඉන්න ඕනේ. මම ඇවිදිනකොට රවි ඇඳට වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ හැබැයි අපි එකට හම්බ වුණා කතා කරා කෑම කෑවේකට බන්දුලయ్యගේ ඒ විනය ටිකක් තිබුණා. ඒ කියන්නේ කොටින්ම බන්දුලయ్యලා දුලිප් රොයි ඒගොල්ලෝ තමයි හිටපු ජ්‍යෙෂ්ඨයෝ. ඉතින් ඒගොල්ලන්ගෙත් සැලසුම් තිබුණා. හැබැයි මට මතක නැහැ අද අපි කරන සැලසුම් වගේ එච්චර. මොකද ඒ දවස්වල අපිට ටෙලිවිෂන් තාක්ෂණය තිබුණේ නැහැ. ඒ පහසුකම් තිබුණේ නැහැ. නමුත් ඒ ටෙස්ට් තරඟය මතක් වෙනකොට අපි දවස් 3ක්
අපි අපේ අතේ තිබුණේ අපි කන්ට්‍රෝල් කරගෙන හිටියේ. මම හිතන්නේ එක පැය භාගයකින් විතර ඒ තනිකරම වෙනස් වුණා. ඒ තමයි අපිට තිබුණ නැති අත්දැකීම කියන එක. ඒක හොඳටම තේරුණා රෙක්ස් ඒ කාලේ අපේ දින 3 තරඟ නැත්නම් ෆස්ට් ක්ලාස් තරඟ අපේ ගොඩක් හොඳ තත්වයක තිබුණා. ඒත් ටෙස්ට් විත් ෆස්ට් ක්ලාස් අතරයි ලොකු වෙනසක් තියෙනවා කියන එක අපිට තේරුම් ගියේ. ඒ තරඟයේදී අර පැය භාගයකදී දවස් 5ම තරඟය දවස් 4කින් ඉවර වෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ වගේ අතපසු වීම අපිට දවස් 3 වැඩිම අපි ක්‍රීඩා කරලා තිබ්බේ දවස් 3 තරඟ. දවස් 4කට 5කට යනකොට ඒ අත්දැකීමක් අපිට තිබුණේ නැහැ. ඉතින් මම හිතනවා ඒක මූලිකවම අපිට අඩු ගානේ දවස් 4ක තරඟ තිබුණා නම් සමහරවිට ওই තරඟය අපිට දිනා ගන්නත් තිබුණා. නමුත් අන්න ඒ වගේ වෙච්ච අඩුපාඩු අතපසු වීම එක තමයි අපි මේ ක්‍රීඩා තරඟ මේ වගේ තත්යකට ගියේ. මම ඔබ මේ කතා කරන්නේ කඩුළු 7ක් දැවි යනවා දෙවෙනි ඉනිමේ ලකුණු 8කට. ඒ ගැන වෙන්නේ නැති ඔබ මේ කතා කරනවා. ඔව් අපි පළවෙනි ඉනිමේ අපිත් කඩලු ගියා. නමුත් මට මතකයි මමයි රංජනුයි ලකුණු 99කට කොහෙද පාර්ට්නර්ෂිප් එකක් තිබ්බා. ඊට පස්සේ අපි ගොල්ලන්වත් දවා ගන්න අපිට පුළුවන් වුණා. අන්තිමදී අපි ලකුණු 100කට කඩුලක් දෙකක් තියෙද්දි කඩලු 5ක් විතර එක දිගටම ගියා. එම්බුරි අන්ඩර්වුඩ් කියන පන්දු යවන්නන් අතරේ. ඉතින් ඒ වෙලාවේ උනත් අර අපිට කතා කරන්න කියන්න වෙනස්කම් කරන්න අපිට අත්දැකීමක් තිබුණේ නැහැ. මට නම් ඇත්තටම තේරුමක් තිබුණේ නැහැ. මොකද මම පාසලේ ක්‍රිකට් ගහන විදිහටම තමයි ක්‍රිකට් ගැහුවේ. හැබැයි මට එක දෙයක් වුණා රෙක්ස් කවදාවත් බන්දුලා අයියා හරි රොයියා හරි දුලිප් අයියා හරි අබු ෆුවඩ් මහත්තයා ඒ දවස්වල හිටියා වෑන්සිල්ල මහත්තයලා හිටියා පොළොන්නරුවට සර් තමයි තේරුම් කමිටුවේ හිටියේ. ඒගොල්ලෝ කවදාවත් මට පීඩනයක් දැම්මේ නැහැ මේ ටෙස්ට් මොකද්ද කියන එක. මට නිකන් මගේ සාමාන්‍ය විදිහට ක්‍රීඩා කරන්න දුන්නා. ඉතින් මේ වගේ මම හිතන්නේ අපිට ඒ තරගය මතක් වෙනකොට මම හිතන්නේ රටටම ඉතාමත් වැදගත් දිනයක් වුණා. මොකද අපි බලාපොරොත්තු වුණාට වඩා අපිට තේරුම් ගියා අපේ ක්‍රිකට් තත්ත්වය කොච්චර උඩ තිබුණත් අපි මෙවැනි තරඟ වලට අත්දැකීම් නැතුව ක්‍රීඩා කරන්න බෑ කියන එක අපිට පසු කාලෙකදී තේරුම් ගත්තා. ඔබ කිව්වා වගේ පළවෙනි ඉනිමේදී ඔබ පන්දුවට පාර දෙන්නට පිවිසෙන්නේ කඩලු 4ක් දැවි තියෙන අවස්ථාවේදී. ලකුණු 34ට කඩලු 4ක් දැවි තියෙනවා. සිදත් වෙත්තමුණි, රොයිඩර්ස්, බඳුලාරම්පුර, දුලිප් මෙන්ඩිස්, ප්‍රවීණ ගඩකින් සියලු දෙනාම වගේ දැවි ගිහලා. ඔබයි රංජනී අතර ලකුණු 9ක සම්බන්ධතාවයක් තියෙන්නේ. මේ ප්‍රශ්නය ගැන ඔබ කතා කරා. නමුත් ඔබ ඒ පීඩනය ගන්නට ඔබ තුල තිබුණු ඒ පරිණතභාවය එවැනි දෙයක් ඔබ පාසල් ක්‍රීඩකයෙක් හැටියට ඩෙවලොප් කරගත්තේ කොහොමද? මම හිතන්නේ ඇත්තම කියනවා මට එහෙම පරිණතභාවයක් තිබුණේ නැහැ. මාගෙන් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ පාසලේ ඉස්කෝලේ යන පොඩි කොල්ලෙක් මේ තරගයකට සහභාගී වෙනවා. මම හිතන්නේ රටම බලාපොරොත්තු වෙනවා මම ක්‍රීඩා කරයි කියලා. නමුත් කවුරුත් හිතුවේ නැහැ මම ලකුණු ගහයි කියලා. කවුරුත් මගෙන් බලාපොරොත්තුවක් ඇති කරගත්තේ නැහැ. ඒ වගේම මට රංජන් මඩුගල්ලේ අනිත් පැත්තේ හිටපු එක මට තවත් ලොකු ශක්තියක් වුණා. මොකද රංජන් ඒ පීඩනය නෑ කියන්නේ අපි දෙන්න විතරයි ඉන්නේ. අපි දෙන්න ගහන්න ඕනේ. අපි දෙන්න නැති වුණොත් මේක ඉවර වෙනවා. එහෙම කිව්වේ නෑ. මට රංජන් හැම වෙලේම කිව්වා චූටිවා පුළුවන් විදිහට වට ගහන්න. අපි දෙන්නම් පුළුවන් තරම් මේ කෙටි ලකුණු ගන්න බලමු කියලා. ඉතින් ඒ වගේ තියරි මට තාම මතකයි. මම බැට් කරන්න යනකොට මේ hina වෙලා මට කිව්වා වැඩි ගණන් ගන්න ඕනේ නැහැ. අපි පුළුවන් තරම් සිංගල්ස් බලමු කෙටි ලකුණු ගමු. තියෙන බෝල්ට බය නැතුව මෙන්න වගේ ගහන්න කියලා. ඉතින් මට අර ඒ වගේ ලොකු සහනයක් වුණා මේ රංජන් වගේ කෙනෙක් අනිත් පැත්තේ හිටපු එක. කණ්ඩායමේ ලාබාල ක්‍රීඩකයා වෙලා ජාතිය වෙනුවෙන් පළමු ටෙස්ට් අර්ධ ශතකය ලබා ගැනීම ඔබ කොතරම් අගය කරනද? නෑ ඉතින් මං හිතන්නේ ඒකත් මට අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මම දකුණත් අතින් පිටිකරුවෙක් වුණා නම් මම සමහරවිට ඔය තරගයට ක්‍රීඩා කරන්නේ නෑ. ඒ වගේම මමත් පිටිකරුවෙක් හින්දා වාසනාව ලැබුණා. ඒ වගේම ප්‍රධාන ක්‍රීඩකයෝ දැවී ගියේ හින්දා මට ලකුණු අතරට එන්න හම්බුණා. ඉතින් මම කවදාවත් රෙක්ස් ඒ පළවෙනි අර්ධ ශතකයේ ගහපු කෙනා පළවෙනි ටෙස්ට් තරගය සහ සියවෙනි ටෙස්ට් තරගය ගහපු කෙනා කියලා මම ওই වාර්තාවල් ගැන බලන කෙනෙක් නෙමෙයිනේ. මම වාර්තාවල් ගැන බැලුවා නම් වාර්තාවල් වලට පෙරේත වුණා නම් මට හුඟක් දත්ත පෙන්වන්න තිබුණා. නමුත් ඊට වඩා මම පෙන්නලා තියෙනවා මම රටට ක්‍රීඩා කරලා තියෙන්නේ. මට අවශ්‍ය වෙලා තිබුණා තැනකට කණ්ඩායම ගෙනියන්න. මට අවශ්‍ය වෙලා තිබුණා කවදා හරි ක්‍රිකට් ලෝකෙත් එක්ක මුහුණ දෙන්න පුළුවන් ශක්තිය තියෙන ක්‍රීඩකයෝ ටිකක් හදන්න මනසින් සහ ක්‍රිකට් පැත්තෙන්. ඒ වගේම අපිව කවුරුත් ගණන් ගන්න නැති කාලෙක ක්‍රිකට් එක තත්ත්වයකට ගේන්න මම විතරක් නෙමෙයි මට නායකත්වය දෙනකොට මට හිටියා හොඳ ක්‍රීඩකයෝ ටිකක් කැප වෙන ක්‍රීඩකයෝ ටිකක්. ඉතින් මම ඒ අතින් අද මං පස්ස හැරලා බලනකොට රෙක්ස් මං අද හරි ආඩම්බර වෙනවා මට සීයව
20ක් 30ක් නැති වුණාට ටෙස්ට් වල සතක නැති වුණාට මම රට වෙනුවෙන් කරන්න පුළුවන් මම හැමදේම කරලා තියෙනවා. ඉතින් මට ඒ ලැබුණ අත්දැකීම් මම ඔය කියන ටෙස්ට් තරගෙන් පටන් ගත්ත එක මට ඒ වැඩිච්ච ෆවුන්ඩේෂන් එක මට බන්දුල අයියලාගේ ඩොලිප් රොයි රංජන් සිදත්ලා මේ වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ඔය වගේම අනුර රණසිංහ ලලිත් කළුපෙරුම අජිත් ඩිසිල්වා මේ සියලු දෙනාම මාව සැලකුවේ පොඩි ළමයෙක්ව බලා ගන්නවා වගේ. සමහරවිට තාත්තා කෙනෙක් පුතෙක්ව බලා ගන්නවා වගේ, සමහරවිට අයියා කෙනෙක් මල්ලි කෙනෙක්ව බලා ගන්නවා වගේ. කොටිම කියනවා නම් සමහරවිට ඒගොල්ලෝ විනෝද වෙන වෙලාවට මේසේ මට එතනට එන්න දෙන්නේ නැහැ. අර ඒක මං ඒ වෙලෙත් හිතුණා ඒ මුල කාලේ මං හිතුණා මේක හරි වැරදි නේද කියලා. හැබැයි මම ජ්‍යෙෂ්ඨත්වයට යනකොට මට තේරුණා මේ මිනිස්සු මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ටික මාව පුදුම විදියට පරිස්සම් කරා නේද කියලා. ඉතින් ඒ ආපු ගමනත් එක්ක ඒ ලැබිච්ච අත්දැකීම් එක්ක මම හිතන්නේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම බන්දුල වරණපුරගේ නායකත්වයෙන් ඉගෙන ගත්ත කෙනෙක්. මම අදත් කියනවා මේ රටේ හිටපු හොඳම නායකයා රංජන් මඩුගල්ල කියලා. ඒ වගේ නායකයොත් එක්ක මට ක්‍රීඩා කරලා සම්බන්ධ වීම හම්බෙච්ච එක ඒ මගේ ක්‍රිකට් වලට රසායන ලොකු හයියක් වුණා. ඉතින් මට ක්‍රිකට් තැනකට ගේන්න පුළුවන් වුණා නම් ඒගොල්ලෝ ලබාගත්ත මේ පරිණතභාවය ඒගොල්ලෝ හදපු ෆවුන්ඩේෂන් එකේ අපි ඊට ඉස්සෙල්ලත් යනවා. අපි මේ එෆ්.සී. ඩිසරම් මහත්තයලා, පී.ආයි. පීරිස් මහත්තයලා, චන්න ගුණසේකර මහත්තයලා, අබු ෆුවඩ් මහත්තයලා, පොළොන්නරුවේ මහත්තයලා ඒගොල්ලෝ හදාගෙන කිසිම දෙයක් නැතුව ක්‍රිකට් එක තැනකට ගෙනල්ලා ටෙස්ට් තරඟ එනකොට අපිට ඇතුල් වෙන්න පුළුවන් වුණා. එතකොට බන්දුල අයියලා, ඩොලිප් අයියලා, රොයියලා හදපු ඒ අතිවාරම අපි තව ටිකක් ශක්තිමත් කරා. ඉතින් අර ඒක තමයි ක්‍රිකට් වල වෙන්න ඕනේ. අපි ගැන මේ හිතන්න ඕනේ අපි කොහොමද ඉස්සරහට තවත් කණ්ඩායමක් හදලා අපි යන්නේ කියලා. ඉතින් මම හිතනවා මට ඒක අපිට කරන්න පුළුවන් වුණා කියලා. ඔබ කිව්වා මෙරට බිහුණු හොඳම නායකයා රංජන් මඩුගල්ල කියලා. ඔබට ඇයි මොකක්ද හේතුව? මොකක්ද ඔහුගේ තිබුණු ස්පෙෂල් දේ ආයිකෙක් හැටියට? රෙක්ස් මෙහෙමයි මම රංජන්ගෙන් හුඟක් ඉගෙන ගත්ත කෙනෙක්. ඒ කියන්නේ ක්‍රීඩා නායකයෙක් කියන්නේ ක්‍රීඩා පිටිය විතරක් ඉන්න කෙනෙක් නෙමෙයි. ක්‍රීඩා පිටියේ ලකුණු ගන්න, කඩලු ගන්න එක්ක නෙමෙයි නායකයා. ඒ කණ්ඩායමක් එකට තියාගන්න පුළුවන්, කණ්ඩායමේ අයගේ ප්‍රශ්න දිහා බලන්න පුළුවන්. මොකද මම ඒක දැක්ක බන්දුල අයියාගේ. හැබැයි බන්දුලේ වැඩි කලම අපිත් එක්ක හිටියේ නෑ. ඊළඟට මම දැක්ක රංජන්ගෙන් ඒ තත්ත්වය තිබුණා. හැම දේවල් හොයනවා. අනිත් එක රංජන් ඒ දවස්වල කරපු දෙයක් තමයි මට උගක් වගකීම් දුන්නා. ඩිසිප්ලින් කමිටි එකේ චෑමන් මම. එයා දන්න මම හරි විනය ගැන හරියට බලන කෙනෙක්. ඉතින් ඒක බාර දුන්නේ මට. එතකොට මම ක්‍රීඩකයන්ව හදා ගන්න ඕනේ, වැරදි කරනකොට දඬුවම් දෙන්න මම. ඒ වගේම තමයි කොටිම කියනවා නම් අපි පාසල් කාලේ ඉඳලම රංජන් එක්ක මගේ සම්බන්ධකම් තිබුණා. මොකද රංජන් රාජකීය කණ්ඩායමට ක්‍රීඩා කරනකොට මම ආනන්දේ මේ පොඩිම ක්‍රීඩකයා. ඉතින් මට මතකයි ඒ කාලේ රංජන් උත්සාහයක් ගත්ත මාව රොයල් එකට ගෙනියන්න. ඉතින් හැබැයි අපේ තිබුණේ ඉස්කෝලත් එක්ක බැඳීම් එකක් අපි කරේ නැහැ. නමුත් අර ඒ වගේම රංජන්ට තිබුණා ක්‍රීඩා කරනකොට ක්‍රීඩකයන්ව අඳුරා ගැනීම. ඒ කියන්නේ ක්‍රීඩකයන්ගේ දුර්වලතාවය අඳුරා ගැනීම. ක්‍රීඩාවේ විනය දුන්න මට බාර දුන්න ඔන්න කරදරයක් තියෙනවා ඔයා මේක කරලා දෙන්න කියලා. ඉතින් එතකොට මුනේ අර ක්‍රීඩකයෝ මගේ යටතේ තමයි හුඟක් හැදුනේ. මට ගෞරවයක් බයක් දෙකම තියෙන්න ඇති. ඉතින් මට අර ඒ රංජන්ගේ අවුරුදු එකමාරෙන් පස්සේ මට ඒක දිගටම අරගෙන යන්න මට ලේසි වුණා. ඔබ සාකච්ඡාවේදී කතා කළා ඩෙරෙක් කන්රෝඩ් සහ ජෝන් එම්බ්‍රි ගැන. නමුත් මම දැනගන්න කැමතියි බොබ් විලිස් සහ ඉයන් බෝතම් ගැන. ඔවුන් දෙදෙනා තමයි ආරම්භ පන්දු යවන්න දෙදෙනා ඒ කණ්ඩායමේ. විශේෂයෙන් බෝතම් මොකද අපි දන්නවා 82 වර්ෂයේ ටෙස්ට් තරඟේ පැවැත්වෙන්නේ ඊට මාස කිහිපයකට පෙර එංගලන්තයේ අලුබඳුන කුසලානේ දිනා ගන්නවා. ඒ දිනා ගන්නකොට එතන සුවිශේෂම පුද්ගලයා වෙන්නේ ඉයන් බෝතම්. ඒ ඇෂස් තරඟාවලිය අඳුන්වන්නේ බෝතම් සෑෂස් කියලා. ඔහු සමග ක්‍රීඩා කිරීම කොයි වගේ අත්දැකීමක්ද? මම ඔය ක්‍රීඩකයන්ගේ නම් බලපු කෙනෙක් නෙමෙයි. මම හැමදාම මට ඔය ලාල් මෙන්ඩිස් හැම වෙලේම කිව්වේ මොන జగතත් එක පන්දුවයි එක වෙලාවකට එවන්නේ මේ පන්දුවට විතරයි වට ගහන්න තියෙන්නේ කියලා. ඒක මේ මං හිතන්නේ මං අවුරුදු 12න් පහළ ක්‍රීඩා කරනකොට උගන්වපු පොඩි තියරි එකක්. ඒක තමයි අපි හුඟ දෙනෙක්ට අමතක වෙලා තියෙනවා. අපි පන්දු යන්නගේ මූණ බලන්න අපි ක්‍රීඩා කරන්නේ. පන්දු යන්නේ මූණ නෙමෙයි බලන්න ඕනේ. එන පන්දුව බලන්න ඕනේ. ඉතින් මට තාම මතකයි මට මං හිතන්නේ පළවෙනි බෝලේ මම හුක් ෂොට් එකක් ගහන්න මම ගහන්න හදනකොට බෝලේ විකට් කීපර් ළඟට ගිහින් එච්චරට අපේ මමත් එතනට ලෑස්ති නෑ කියන එක මටත් තේරුණා. හැබැයි වුණාට මම සාමාන්‍යයෙන් පුද්ගලෙක් හැටියට හරි හිත තද පුද්ගලෙක්. ඉතින් ඒකින්ද අර රංජන්ගෙත් ලැබිච්ච සහයෝගය මට එහෙම කවුද කොච්චර හයියෙන් දානවද කියන කොච්චර බෝලේ කරකවනවද කියන එක නෑ.
එන බෝලට හරි විදියට ගහන එක තමයි මට ඉගෙන ගත්තේ. ඉතින් ඒ දවස්වල බොතම් කියන්නේ ලෝක ජනප්‍රිය දක්ෂම කෙනෙක්. බොබ් විලිස් තමයි ඒ කාලේ වැඩියම හයියෙන් පන්දු ඒ වුණා කියලා මට තරම් ලොකෝ පීඩනයක්. මොකද මං නම් හුඟක් කරු කරනවා. නමුත් ඒ වුණාට නම් වලට බය ක්‍රීඩා කරේ නැහැ මං කවදාවත්. අපි ක්‍රිකට් ක්‍රීඩාවේ විතරම කතා කරන පුද්ගලයෙක් තමයි මේ අජිත් ඩිසිල්වා කියන්නේ. නමුත් අද කාලේ තරුණ පරම්පරාව අජිත් ඩිසිල්වා ගැන වැඩි දැකලත් නැහැ, වැඩි කතා බහක් වෙන්නේ නැහැ. ඔහුගේ දක්ෂතාවයන් බොහෝ දෙනා තමත් ඉහළින් අගය කර කතා කරනවා. ඔබගේ අත්දැකීම කොහොමද ඔහු සමග ක්‍රීඩා කරන්නේ? මම හිතනවා මම හිතනවා පිටරටවල වලදී මගෙන් අහලා තියෙනවා හොඳම දඟපන්දු යවන්නන්ට මුණ දුන්නකොට කවුද හිටපු හොඳම දඟපන්දු යවන්න කියලා. මම අබ්දුල් කදීර් එක්කම අජිත් ඩිසිල්ලාගේ නමත් කියනවා. මොකද මම පන්දු යවන්න 3 දෙනයි මට අත්දැකීමෙන් තියෙන්නේ non strike. ඒ කියන්නේ පන්දු යවන පැත්තේ ඉඳගෙන පන්දුව ඒ පන්දු යවන්නගෙන් අතෙන් යනකොට ඩිලිවරි එකේදී රෙක්ස් සද්දේ බෝලේ අපේ මේ වාතයත් එක්ක තියෙන සද්ද ගැටීම අර ස්ස් ගාන શબ્දයක් එනවා. එහෙම තියෙන ළමයි හරි අඩුයි. එක්කෙනෙක් තමයි මම දැක්කේ අජිත් අයියා. අජිත් අයියට අවාසනාවන්ත විදියට දකුණු අප්‍රිකාවේ ප්‍රශ්න ආවා. ඒ වගේම අජිත් අයියලා ওই පළවෙනි ටෙස්ට් මැච් එකට එනකොට අජිත් බන්දු ලලිත් අයියලා හැම වයස්ගත වෙලා හිටියේ. හැබැයි අජිත් අයියා ඒ දවස්වල අවුරුදු 18 වගේ හිටියා නම් සමහරලාට මුරලිට කඩන්න වෙන්න තිබුණේ අජිත් අයියා වගේ කෙනෙක්ගේ රෙකෝඩ් එකක්. ඉතින් ඒ වගේ මම ක්ලබ් ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩා කරනකොට මම අජිත් අයත් එක්ක ක්‍රීඩා කරලා තියෙනවා. ලලිත් අයත් එක්ක ක්‍රීඩා කරලා අපේ ඒ වගේ දක්ෂ පන්දු වෙන අපේ රටේ හිටිය අවස්ථාවකට ඒගොල්ලන්ගේ වැඩි කාලේ ඒගොල්ලෝ ක්‍රීඩා කරන්න නැත්තේ සමහරවිට යම් ගත තීරණ එක ඒගොල්ලන්ගේ ක්‍රීඩාව ඉවර වෙන්න නැති. හැබැයි මම දැකපු මම ලෝකේ දැකපු හොඳම දඟපන්දු යන 5 දෙනෙක් තේරුවොත් මම අජිත් අය මුල පහේ ලේසියෙම තියෙනවා. ඔබ පාකිස්තානයේ අබ්දුල් කදීර් ගැන කතා කරා. නමුත් ෂේන් වෝන් ගැන කතා කරන්නේ නැහැ. ඔව් එච්චරම රේට් කරන්නේ නැද්ද? මම දන්නවා කඩලු අරන් තියෙන දක්ෂ පන්දු යන්න කියලා. මට ඒ තරම් අමාරුවක් උනේ නැහැ. මම සාමාන්‍යයෙන් මම පන්දු යවන්නෙක්ව අගය කරන්නේ Tamanට ක්‍රීඩා කරනකොට ඒ පන්දු යවන්න කරදර කරනවා. මම වසීම් අක්‍රම ලෝකේ මට අමාරුම පන්දු යවන්න කියලා මම තීරණය කරන්නේ එයාට තමයි මට ගහන්න අමාරුම වෙලා හිටියේ. හැබැයි මට ෂේන් වෝන් කියන පන්දු යවන්නට මම ඇඟිල්ලකුත් කැඩලා අතකුත් කැඩලා මම ක්‍රීඩා කරලා තියෙනවා. කවදාවත් එහෙම ලොකු අමාරුවක් උනේ නැහැ. ඉතින් ඒකයි මම හැමදාම කියන්නේ වාර්තාවල් බලනකොට වාර්තාවල් වල ලොකු දේවල් තියෙනවා. ඉතින් ඒක අපි හැමදාම අපි පස්ස හැරලා බලනකොට ඒ ක්‍රීඩකයෝ දක්ෂ ක්‍රීඩකයෝ. නමුත් මට තරම් ප්‍රශ්නයක් වුණේ නැහැ ක්‍රීඩා කරන්න. මම පන්දුවට පහර දෙනකොට සමහරවිට කඩලු හුඟක් අරන් ඉන්න ක්‍රීඩකයන්ට මට ප්‍රශ්නයක් වෙලා නැහැ. හැබැයි සමහරවිට කඩලු අඩු ගානක් අරන් ඉන්න ක්‍රීඩකයන්ට මට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතකොට මම හිතනවා ඒ ක්‍රීඩකයන්ව හරි විදියට මැනේජ් වෙන්නේ නැතුව ඇති. නැත්නම් ඒ ක්‍රීඩකයෝ ඊට වඩා උඩ ඉන්නවා කියලා. මම දඟපන්දු යවන්න මමනේ තෝරන්නේ. ඒක ලෝකේ තෝරනවා නම් ෂේන් වෝන් උඩින් ඉන්නවා ඇති. නමුත් මම තෝරනකොට මම කියයි ෂේන් වෝන් මුල පහේ ඉන්නවා කියලා. නමුත් මට පෞද්ගලිකව මම දන්නවා මට තරම් ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ ෂේන් වෝන්ට. මං ෂේන් වෝන්ට අවුට් වෙලා තියෙනවා. නමුත් අවුට් වෙලා තියෙන්නේ මේ බොහොම අමාරුවෙන් ඩිෆෙන්ස් එකක් ගහලා කවදාවත් අවුට් වෙලා නැහැ. පාරක් ගහන්න ගිහලා තමයි අවුට් වෙලා තියෙන්නේ. එක්ක බවුන්ඩරි ලයින් එකේ එක්ක ඒ වගේ වෙලාවක. ඉතින් ඒකින්ද දැන් මුරලිට එහෙම මං ක්ලබ් එකෙත් අවුට් වෙලා තියෙනවා. ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එකක් ගහලා ස්ලිප් එකට ගිහිල්ලා. අජිත් අයටත් මං අවුට් වෙලා තියෙනවා. එතකොට අබ්දුල් කදීරටත් මං අවුට් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ක්‍රීඩකයෝ දිහා බලනකොට මට හිතට ඒක වෙන දෙයක් නෑ. එහෙම නැතුව මට ෂේන් වෝන් එක තියෙන පෞද්ගලික දෙයක් නෙමෙයි. මම දන්නවා දක්ෂ ක්‍රීඩකයෙක්. හැබැයි මට එහෙම දක්ෂතාවයක් කියන්න තරම් අමාරුවක් තිබුණේ නැහැ ඒක සත්‍යම කියනවා නම්. ඒක ක්‍රිකට් ක්‍රීඩාවේ පොඩි ප්‍රවණතාවයක් තියෙනවා. දැන් සුනිල් ගවස්කර්ට වඩා ජෙෆ්රි බොයිකොට්ගේ ටෙක්නික් එක හොඳයි. අනිල් කුම්බ්ලේට වඩා ෂේන් වෝන් දක්ෂයෙක් කියලා කියන්න පොඩි නැඹුරු වීමක් තියෙනවා කියලා ඔබ හිතනවාද? ඒක එක එක්කෙනා බලන ඇන්ගල් එක හුඟක් වෙලාවට අපි බලුවොත් මේ ආසියාවේ විශේෂයෙන් අපේ පළාත්වල ඉන්න ක්‍රීඩකයෝ ගැන අපි එතරම් ලොකු තැකීමක් කරන්නේ නැහැ. හැබැයි බලුවොත් එංගලන්තේ ඕස්ට්‍රේලියාව වගේ ක්‍රීඩකයන්ව මාධ්‍ය හරහාම කොච්චර උඩට පුම්බනවද? ඒගොල්ලන් සාමාන්‍ය ක්‍රීඩකයෝ ලෝකේ ප්‍රබලම ක්‍රීඩකයෝ බවට පත් කරනවා. හැබැයි අපේ ඉන්න ප්‍රබලම ක්‍රීඩකයෝ සාමාන්‍ය ක්‍රීඩකයෝ බවට පත් වෙලා තියෙනවා. මොකද අපි අර ඇත්තටම ක්‍රීඩා මාධ්‍ය කියන එක දැන් තමයි ටිකක් ලොකුවට හැදීගෙන ආවේ. ඉස්සර එහෙම ලොකු දෙයක් තිබුණේ නැහැ. හැබැයි අපි ඕස්ට්‍රේලියාවට ගියාම අපි දන්නවා පත්තරයක් බැලුවොත් අපි 1984 යනකොට ඒගොල්ලන්ගේ ඉන්න හොඳම ක්‍රීඩකයෝ ගැන හැමදාම පත්තරවල තියෙනවා. දැන් ඔය 90 ගණන් වල යනකොට ෂේන් වෝන්
මාක් වෝලා ස්ටීව් වෝලා ගැන තමයි හැමදාම හෙඩ්ලයින් එක තියෙන්නේ. එතකොට මානසික වුණත් ලොකු පැකිලීමක් එනවනේ රෙක්ස්. අපි හැමදාම මේගොල්ලෝ මෙන්න මෙහෙම කරනවා, මෙහෙම වෙලා තියෙනවා. ආටිකල් එකක් කියවත ඒගොල්ලෝ ගැන තියෙන්නේ. ඉතින් එතකොට පිට රටින් එන ස්පෙෂලි අපේ මේ පැත්තේ මේ වගේ රටවල් වලින් එන ළමයින්ට ලොකු පැකිලීමක් එනවා. මේගොල්ලෝ මෙච්චර අපිට වඩා හොඳයි නේද කියලා. අන්න ඒක තමයි අපේ රටේ තියෙන අපේ ක්‍රීඩකයන්ගේ තියෙන එකම මේ දක්ෂතාවය අඩුකමක් නෙමෙයි. අද වුණත් මේ කණ්ඩායම් දිහා බලනවා මට හිතෙනවා මේ ක්‍රීඩකයෝ සමහරවිට අපිට වඩා දක්ෂ ක්‍රීඩකයෝ. හැබැයි ඒගොල්ලන්ව හරි විදියට මැනේජ් කරන්න නැති එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මැනේජ් කරන්නත් රෙක්ස් මැනේජ්මන්ට් ගැන දන්න පුද්ගලයෝ වෙන්න බෑ. ක්‍රිකට් පරිපාලනය කරන්න දන්නේ නැති මිනිස්සුන්ට කොහොමද මේ ක්‍රීඩකයෝ මැනේජ් කරන්න දන්නේ? ඉතින් මේක මම ඉතින් අවුරුදු ගාණක් අපි හැමදාම ওই වේදිකාවල් වල කියනවා කිව්වට වැඩක් නැහැ. මොකද මෙහි ඉන්නේ කන් ඇහෙන්නේ නැති තමන්ගේ වාසියට වැඩ කරන ක්‍රීඩා ඇමතිවරු ක්‍රිකට් පරිපාලනය. ඉතින් මම මේ හරහා දකිනවා මේ රටේ අපිට තියෙන දක්ෂතාවය. දැන් අපි හුඟක් බිම වැටලානේ හිටියේ. නමුත් අද අපේ කණ්ඩායම් දිහා බලනකොම මට අද හිතෙනවා අපේ කණ්ඩායම ඉතාමත් හොඳයි. මට තාම හිතෙනවා මේක මැනේජ් කරන එක හරියට වෙනවද කියන එක මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම පෞද්ගලිකව මම එක්කෙනෙක් රෙක්ස් වගකීමක් එක්ක වැඩ කරන කෙනෙක්. මම අමාත්‍යංශයක වැඩ කරා, නායකයෙක් හැටියට වැඩ කරා, ආයතනයක වැඩ කරා. ඒ ආයතන ඒ කරන Tamanට තියෙන නිලයත් එක්ක වගකීමක් එක්ක වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව දැන් මම ඇත්තටම මේ ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න මේ කන්සල්ටන්ට්ලා ඉන්නව නේද? මම සත පහකවත් විශ්වාස කරන්නේ නැහැ. කන්සල්ටන්ට් කෙනෙක්ට වගකීමක් නැහැනේ. අයි කන්සල්ටන්ට්ලා ඉන්නේ. ඒගොල්ලන් එන්න ඕනේ. දැන් අපි උදාහරණයක් ඇරෙන්න දැන් මහේල ජයවර්ධන ලෝකේ ඉන්න ප්‍රබලම පුහුණුකරුවා කියලා හැමෝම කියනවා. ඉතින් එහෙමනම් මහේල ජයවර්ධන ඉන්න ඕනේ අපේ පුහුණුකරුවා කරේ. අපිට කන්සල්ටන්ට් කෙනෙක් වැඩක් නැහැනේ. මහේල මෙච්චර හොඳ දක්ෂ පුහුණුකරුවෙක් ඉන්නකොට අපි මහේලව පාවිච්චි කරන කන්සල්ටන්ට් හැටියට. ඒක තන්නේ කර වංචාවක් කරන්නේ. දැන් අපි චමින්ද වාස්ලද ලසිත් මාලිංගලද ඒගොල්ලන්ට දෙන්න වගකීමක් එක්ක දෙන්න. මොකද දැන් රෙක්ස් මම කන්සල්ටන්ට් කෙනෙක් වුණොත් මට ඇත්තටම වගකීමක් නැහැ. මොකද වගකීම තියෙන පුහුණුකරුවා ළඟ. එතකොට පුහුණුකරුවා හැටියට ඒ වගකීම ගන්නෙ නැත්නම් එතන තියෙන ප්‍රශ්නයක්. එක්කෝ මේ ක්‍රිකට් පරිපාලනයට ඕක තේරෙන්නේ නැහැ. එක්කෝ මේක කරන ඇමතිවරයාට තේරෙන්නේ නැහැ. මොකද හරි ලේසි කන්සල්ටන්ට්ලා කියලා මොකද උපදේශකරුපත් ගන්න. උපදේශකවරයා කියන හැමදේම පුහුණුකරුවට කරන්නත් බෑ. එතකොට පුහුණුකරුවට උපදේශකයට කියන්න යන්නත් බෑ. ඉතින් ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා. ඉතින් මේව තේරෙන්නේ නැති පරිපාලනයක් ක්‍රීඩා අමාත්‍යාංශයක් තියෙනකොට ක්‍රිකට් මෙහෙම තියෙන එක ගැන ඕගොල්ලෝ අපි මේ රටේ මහ ජනතාව සතුටු වෙන්න ඕනේ. දෙයියනේ මෙච්චර මේ වගේ මෝඩ රලක් එක්ක ඉන්න පරිපාලනයක් එක්ක ඉන්නකොට ක්‍රීඩකයෝ ටික හින්දා මේක අපේ රටේ අන්දම් තාමත් ගොඩ එනව නේද කියන එක ගැන මම අද ලොකු තෘප්තියකින් සන්තෝෂකින් ඉන්නවා. දැන් මෑත ඉතිහාසයේ ක්‍රිකට් වල නිතරම කතා කරන දෙයක් තමයි මේ 2 කිලෝමීටර් රන් එක ගැන. ඔබගේ අදහස් මොනවද 2 කිලෝමීටර් රන් එක ගැන? අපිට මෙහෙමයි රෙක්ස්. මේ ෆිට්නස් කියන එක දැන් මම දැකලා තියෙනවා හොඳම මේ මම පෞද්ගලික කාලේ ඉතින් ඔය අපේ ඉන්න පුහුණුකරුවන්ගෙන් උනත් අහනවා. මේක ඇවිල්ලා එක කෙටි දෙයක් විතරයි. ඕනම ක්‍රීඩකයෙක්ගේ ෆිට්නස් එක බලන්න අපි කියමු 2 කිලෝමීටර් රන් එකද ස්කින් ෆෝල් එකද අර මොනවද තියනවනේ එක අපේ කාලෙත් තිබුණා. අපේ කාලෙත් එකව තිබුණා. නමුත් ඒව නෙමෙයි මාකට් කරේ. දැන් අපි බලන්න මම හොඳම උදාහරණයක් කියන මාත් එක්ක සමාජලාට ඒ ක්‍රීඩකයෝ දෙන්න මාත් එක්ක තරහ වෙයි. විනෝදන් ජෝන් සහ අශාන්ත දෙමෙල් කියන පන්දුවන දෙන්න බැලුවොත් විනෝදන් ජෝන් එතරම් ෆිට්නස් නැති ක්‍රීඩකයෙක්. හැබැයි උදේ 10 ඉඳලා හැන්දෑවේ 4 වෙනකම් බෝල් ගන්න කිව්වොත් මැච් එක බෝල් කරනවා. අශාන්ත දෙමෙල් පුදුම ෆිට්නස් තියෙනවා. හැබැයි ඕවර් 5 6 7 යනකොට එයාට මහන්සි වෙනවා. දැන් අද මම දකිනවා අද අපේ වේග පන්දුවන ඕවර් 4ක් දානකොට අපේ වේග පන්දුවන තුවාල වෙන්න පටන් ගන්නවා. අපේ කාලේ හිටපු චමින්ද වාස් ප්‍රමෝද වික්‍රමසිංහ පුෂ්ප කුමාර එරික් උපශාන්ත ඩොලිප් ලියනගේ මට නම් කියවන්න පුළුවන්. මේ ක්‍රීඩකයෝ ඉතාමත් අතලොස්සක් විතරයි තුවාලුනේ බෝල් කරලා. බෝලේ වැදිලා තුවාල වුණා. නමුත් පැයකමාරක් මේගොල්ලෝ සතියට අඩු ගන්න දවස් තුනක් බෝල් කරනවා පැයකමාරක්. කොහොම මේගොල්ලන්ගේ කොඳු කැඩුන්නේ නැහැ, දනිස් කැඩුන්නේ නැහැ, ඇන්කල් කැඩුන්නේ නැහැ. මේ ක්‍රිකට් කියන එකේ ක්‍රිකට් ෆිට්නස් එකක් තියෙන්න ඕනේ. රෙක්ස් මට රවුම් 20ක් දුවන්න බැරි වෙයි.
නමුත් මට ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන ප්‍රධානම දේවල් ටික මම හිතනවා මේගොල්ලෝ ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය ෆිට්නස් එක බලන්නේ නැහැ. විකට්ස් අතරේ දුවන්න පුළුවන්ද බලන්න ඕනේ. ඒකේ කොච්චරද ටයිමින් කියලා බලන්න ඕනේ. අපිට බෝලයක් වැඩි වුණොත් යාර 75ක් එලවන මීටර 75ක් දුවන්න තියෙනවා. ඒතර කොච්චර අපිට ඉක්මනට දුවන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. එතකොට එන්ඩියුරන්ස් තියෙනවා නම් ඔය කියනවා වගේ රවුන්ඩ් කීයක් දුවන්න පුළුවන්ද බලන්න. එහෙම නැත්නම් මේගොල්ලන්ට ලස්සන ඇඟවල් ටිකක් නම් ඕනේ. හොඳ බොඩි බිල්ඩින් අරව මේව කරලා ළමයි ටිකක් ඇවිල්ලා ක්‍රිකට් ගන්නවා. ඒක කරන්න බෑනේ. අපි දක්ෂ ක්‍රීඩකයෝ ටික තෝරගෙන ඒ ක්‍රීඩකයන්ගේ ෆිට්නස් ටික හදන්න ඕනේ. ඒ දැන් මම හිතනවා පහුගිය කාලේ දැන් ෆිට්නස් ලෙවල් එකක් ඒගොල්ලෝ කියනවානේ 2 කිලෝමීටර එකයි අර මොකද්ද මන් දන්නේ දුවන එකක් ගැනත් කියනවා මට වචන තේරෙන්නේ නැහැ. යෝයෝ ටෙස්ට්. ඈ යෝයෝ. ඉතින් ඔය ඕවා පිට රටවල් වල තියෙන හැමදේම අපිට සමහරවිට සුදුසු නැති වෙන්න පුළුවන්. දැන් අපේ කාලේ තෝව කරා රෙක්ස්. හැබැයි ඒව ගැන ලොකුම ඒගොල්ලෝ අපිට ටාගට් එකක් දුන්නා. දැන් මටත් දුන්නා ටාගට් එකක්. මෙන්න මේ කාලේ වෙනකොට මේක වෙන්න ඕනේ. හැබැයි මම ඒ ටාගට් එක අචීව් කරනවා. මට කියන්න බෑ මම කැප්ටන් මම තමයි හොඳම අරවින්දයි මම හොඳම බැට්ස්මන් අපේ ෆිට්නස් ලෙවල් එක අඩු වෙන්න ඕනේ නැහැ. ඒක ඇවිල්ලා පොඩි අපිට මැනුම් දණ්ඩක් මම නැහැ. මේ 2 කිලෝමීටර එකද ඔය යෝයෝ එකද අනිත් දේවල් ඔවා මේ මැනුම් දණ්ඩක් මම නැහැ. නමුත් මැනුම් දණ්ඩට එහා පැත්තේ තියෙන දේවල් අපිට තේරෙන්නේ නැහැ. මේ ක්‍රීඩක එක්කෙනෙකුට ඕවර් 8ක් බෝල් කරන්න පුළුවන්. අද චමින්ද වාසි තාම බෝලේ දෙන්නේ. ඕවර් 7-8ක් බෝල් කරනවා. අන්න ඒ ක්‍රිකට් ෆිට්නස්. එතකොට අරවින්දට බැට් කරන්න කියන අද පැය 3ක් 4ක් සමත්ට බැට් කරන්න කියන තාම බැට් කරනවා. අපේ ක්‍රීඩකයෙකුට පැයක් බැට් කරනකොට හතිනේ. මේව තමයි ක්‍රිකට් නොදන්න පරිපාලනය කරනකොට ඒගොල්ලෝ හිතනවා මේ කෝට් එකක් ටයි එකක් දාගෙන AC කාමරයක ඉන්නකොට ක්‍රිකට් ගහන්න පුළුවන් කියලා. ඒ වගේම ඇමතිවරුත් හිතනවා. ඇමතිවරුත් සමහරලාට හිතනවා තාත්තා ජනාධිපති මාමා බාප්පා අගමැති. එතකොට අපිට මේව ඔක්කොම හරි එහෙම නෙමෙයි. මෙව අර අදාළ පුද්ගලයෝ එක්ක කතා කරගන්න ඕනේ. ක්‍රිකට් ගහන ළමයින්ට තේරෙනවා. සමහර අයට මේව තේරෙන්නේ නැහැ. සමහර වාර්තාවල් තියන අය හිතනවා මේ අපේ තියෙනවනේ රෙක්ස් අපි මේ අධිරාජ්‍යවාදීන්ගෙන් යටත් වෙච්ච ජාතියක්නේ. ඒවෙන් හැදිච්ච ක්‍රමයක් එක්කන අපි යන්නේ. අපි තාම සුද්ධව දැක්කම සර් කියන ක්‍රීඩකයෝ ඉන්නවනේ. අපි මම කියන්නේ ඒක හරිද වැරදිද කියන එක නෙවෙයි. නමුත් අපිත් ඉන්නේ ඒ තත්ත්වේ නම් අපි මොකටද ඒ තත්ත්වයට යන්නේ? අන්න ඒ වගේ අපිට තාම මානසිකත්වයක් තියෙනවා මේ රටේ. පිට රට එක්කෙනා තමයි අපිට වඩා සුපිරි කියලා. මෙන්න මේක තමයි රෙක්ස් මං අවුරුදු ගානක් 96 කණ්ඩායම ඔතෙන්ට ගේන්න මේක මාසෙන් දෙකකින් වෙච්ච එකක් නෙමෙයි. ඒ මනසවල් වෙනස් කරන්න මම කරපු දේවල් මට හිතපු ජේෂ්ඨය මට උදව් කරපු හැටියට අපි මෙවුවා අන්තිමටම අපි තරම් හොඳ ක්‍රීඩකයෙක් කොහොත් නැහැ කියන එක තමයි අපිට ආවේ. මට වඩා හොඳ කෙනෙක් නැහැ කියන එක. අන්න මේ මනස හදන්න තමයි අමාරුම දේ. ක්‍රිකට් හදන්න එතරම් ලොකු දෙයක් නෙමෙයි. අපේ දරුවන්ගේ බලුවොත් ටෙක්නික් එක හොඳයි. ක්‍රිකට් ටැලන්ට් එක තියෙනවා. දැක්කාම තේරෙනවා මේක ක්‍රිකට් ගහන්න පුළුවන් දක්ෂ ළමයෙක් කියලා පොඩි කාලේ. ඒවට ඇස් තියෙන්න ඕනේ. ඉතින් ඒව නොදන්න පුහුණුකරුවෝ සමහරලාට ඉන්නවා. අපි පිටරට පුහුණුකරුවන්ට කෝටි ගණන් ගෙවනවා. හැබැයි අපේ පුහුණුකරුවෙක් ආවොත් ඌ ඉක්මනටම නැති කරලා දානවා. අපේ හොඳ මැනේජර් කෙනෙක් ඉන්නවා නම් දැන් ඒ මැනේජර් ගුරුසිංහ වගේ කෙනෙක් ඇවිල්ලා ගුරුසිංහ විනයතදයි. කොහොම හරි ලෝ ගන්නවා. මේ තාත්ත දැන් බලන්න ඕස්ට්‍රේලියාවට වෙච්ච දේ. දැන් හැමෝම කියනවා ජස්ටින් ළඟ ටිකක් අදට මේ අපි මම තාම කියන්නේ මේ රටේ අපි මිලියන 21ක් නියෝජනය කරන්නේ 14යි 15යි රෙක්ස්. එතකොට ඒ ළමයින්ට විනයක් තියාගෙන බැරි මැනේජර් කෙනෙක් ඉන්නවා නම් මොකටද මේ මැනේජර්ලා? ඒ විනය හදන්න බැරි ක්‍රිකට් පරිපාලනයක් තියෙනවා නම් මොකටද තියෙන්නේ? අපි දැනගන්න ඕනේ මේගොල්ලෝ දරුවෝ මේගොල්ලෝ වැරදි කරනකොට හරි විදියට හදලා වැරද්ද නොකරන්න අපි වැරද්ද කරාට පස්සේ දඬුවම් දෙන එක නෙමෙයි. වැරද්දට නොයන්න අපි බලා ගන්න ඕනේ. අපි තාත්තා කෙනෙක් වුණාම මම තාත්තා කෙනෙක්. මම දරුවා වැරදි කරනකන් ඉන්නේ නැහැ. අම්මා කෙනෙක් දරුවා වැරදි කරන්නේ නැහැ. අම්මා දරුවට පෙන්නනවා මේව වැරදි. මේව කරන්න එපා. ඒක ක්‍රිකට් පරිපාලනයට ඒක නායකයෝ කරන්න ඕන දේවල්. දැන් මගේ කාලේ මම දන්නවා අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ඒ දවස්වල ඔය නයිට් ක්ලබ් වලට යනවා. මම මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයොත් එක්ක තරුණ ක්‍රීඩකයොත් යනවා ගිහින් ඔය අසංගලා රවින්දලා රෝෂාන්ලා ඒගොල්ලන්ගේ නෝනලත් එක්ක යනවා. යනකොට මේ තරුණ ක්‍රීඩකයන් අරන් ගිහින් පෙන්නනවා මල්ලි මෙන්න මෙව වෙන දේවල්. මෙවට ගියොත් වෙන්නේ මෙන්න මේ වගේ දේවල්. ඒකත් එඩියුකේෂන් එකක් ඒකත් අධ්‍යාපනයක්. නැතු අපි එකපාරට මෙතෙන්ට ගියාම මේ ගමකින් එන ළමයා දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. ඉතින් ඕක 90ක් තියෙන ඔළුවේ 10%ක ක්‍රිකට් තිබ්බොත් ඇති 90ක් මෙතන හදන්න. ඒ හදන්න ඒ ළමයිව
අපි කල්පනා කරන රෙක්ස් මම එක එක ළමයා ගැන නෙමෙයි කියන්නේ ගමකින් එන දුප්පත් දරුවෙක් ඉන්නවා. මේ දරුවා ඇවිල්ලා දක්ෂ ක්‍රීඩකයෙක් ඇවිල්ලා ඉතාමත් කෙටි කාලයකදී විශාල මුදලක් හම්බ කරනවා. එයා දන්නේ නැහැ මේ මුදල කොහොමද මම වියදම් කරන්න ඕනේ කියලා. සමහරවිට රුපියල් 2000ක් 1000ක් අතේ නැති කොළුවා මිලියන 2-3ක් එකපාරට එනවා. එතකොට එයාට මේව දරා ගන්න බෑ. අන්න ඒව තමයි අපි කරන්න ඕනේ. ඔය රවින්ද්‍ර පුෂ්ප කුමාරගේ මේ බැංකු පොත බඳිනකම් මගේ අතේ තිබ්බේ. එයාට ඕන දේවල් කරන්න දුන්නේ නැහැ. එයාට එක මුදලක් යවන්න ඕනේ ගෙදරට. අනිත් ඒව ඔක්කොම බැංකුවේ තියෙන්න ඕනේ. වාහනයක් ගන්න කිව්වොත් මගෙන් අහලා තමයි ගන්නෙ. මම ඒව කරේ මේ ළමයි පරිස්සම් කරගන්න. ඉතින් ඒකනේ තාම ඒ ළමයිගේ අපිට මම සරයි කියන එකත් ඒගොල්ලෝ දන්නවා. තාමත් ඒගොල්ලෝ මගේ ඉස්සරහා වැරදි දෙයක් කරන්නත් අකමැතියි. ඒ කන්සෙප්ට් මේක තමයි අපේ රටේ ක්‍රිකට් සංස්කෘතිය කියන එක. මේක තේරෙන්නේ නැති මීහරක් ක්‍රිකට් පරිපාලනය කරනකොට තමයි මේ අහිංසක ළමයි මේ වගේ ගොදුරු වලට මේ වෙන්නේ. මේ දක්ෂ ක්‍රීඩකයෝ අපි දැනගන්න ඕනේ වැරදි පළවෙනි වැරද්ද කරපුවාම ගෙනල්ලා හදා ගන්න දැනගන්න ඕනේ. අන්න ඒව තමයි මම දකින්නේ අපේ නැත්තේ. දැන් ඔබ පළවෙනි ටෙස්ට් තරඟය ගැන නැවත කතා කරද්දී ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණී දිසානායක මහත්තයා, SSC ක්‍රීඩා සමාජයේ සභාපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා, එවැනි NCC ක්‍රීඩා සමාජයේ සභාපති ලලිත ප්‍රතිපති මහත්තයා. මෙවැනි සුපිරි පුද්ගලයන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ වීම ඒ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් ඉහළ තත්ත්වයක තියෙන්නට හේතුපාදක වුණාද? ඔව් ඒ දවස්වල ඉතින් ක්‍රිකට් වලට සල්ලි නැහැ රෙක්ස්. එතකොට ඉතින් ඔය එන්.එම්. පෙර මහත්මයාලා, රොබර්ට් සෙන්නායක මහත්තයලාන් පටන් ගත්තේ ගාමිණී දිසානායක මහත්මයාලා ක්‍රිකට් පරිපාලනය බාරගත්තා. එතකොට ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා අපේ SSC එකේ සභාපති, NCC එකේ ලලිත් අතුලත් මුදලි මහත්තයලා මේ වගේ ක්‍රිකට් නොගැහුවත් ගැහුවත් හොඳ වැදගත් මහත්වරු, මෙන්න මේකයි වචනේ, මහත්වරු තමයි ඔය ක්‍රීඩා සමාජවල සභාපති වෙලා හිටියේ. එතකොට ක්‍රිකට් පරිපාලනය කරෙත් මහත්වරු. ඒගොල්ලන්ගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. දැන් SSC වගේ ක්‍රීඩා සමාජයක තිබුණ ක්‍රිකට් වෙනම පැලැන්ති ක්‍රිකට් ක්‍රමයක්. හැබැයි එතන හිටියේ වැදගත් මහත්වරු. ඒගොල්ලන්ගේ අය වුණත් වැරදි කරනවට කැමති අය නෙමෙයි. ඒගොල්ලන්ගේ තිබ්බ විනයක් කියලා. නමුත් ඒගොල්ලන්ගේ විලාශය සමහරලාට අර කොටිම කියනන කොළඹ 7 සරන් ඇඳන් ඉන්න ගමේ මිනිහගේ විලාස දෙකක් විතර. ඉතින් ඒව අතර යන්න ගැටීම් තිබුණා ඒ කාලේ. නමුත් අපි දැනගන්න ඕනේ ගැටීම් හරි විදියට පෙන්වුවට පස්සේ මේ මිනිස්සු ඒව දැන් මම දන්නවා මම SSC ක්‍රීඩා සමාජයට එනකොට මාව නදවන් from අරියකඩේ කියපු පුද්ගලයා මගේ හැම තරගයක්ම බලන්න මොකද එයා දැනගත්ත මගේ ක්‍රිකට් ගැන. මොකද එයා මාව දන්නේ නැහැ. අර ඒ පැලැන්ති ක්‍රමයක් තියෙනවා. ඒ පැලැන්ති ක්‍රමය අපි SSC වගේ තැනක වෙනස් කරා. අපි SSC එකේ සරමැදන් ආවේ නැහැ කවුරුත්. මම මේක බය නැතුව කියන්නේ SSC එකට සරමැදන් එන්න බෑ. නමුත් සරමැදන් එන්න පටන් ගත්තේ මම. මම අද වර්ල්ඩ් කප් එක දින්නට වඩා ලොකු ආඩම්බරයක් SSC එක මේ තත්ත්වයට ගෙනාවට. මොකද සිංහලෙන් කතා කරන්නේ නැහැ සිංහල ක්‍රීඩා සමාජය. නමුත් ඒක වෙනස් කරා. වෙනස් කරේ මේ ගමේ ළමයි ඇවිල්ලා මේ සමාජිකයෝ වෙනස් වුණා. ආනන්ද නාලන්ද ගමෙන් සමාජිකයෝ ආවා. මේක උගදෙනේ පටල ගන්න දැන් මේ රොයල් සෙන්ට් තෝමසස් කියන එකයි ආනන්ද නාලන්ද කියන්නේ ඒක නෙමෙයි. ආනන්ද නාලන්දෙත් හිටියා ඔය සුපිරි පැලන්තිය. සෙන්ට් තෝමස් රොයල් එකේ හිටිය සාමාන්‍යයි. ඉතින් අර ඒ ක්‍රමවේදය උස්ස ගන්න හදන්නයි පහතට කරන හදන එකයි අපිට පුළුවන් වුණා මේ ක්‍රිකට් හරහා ඒක වෙනස් කරන්න. ඉතින් ඒක මම හිතනවා මට ලෝකෝසලානයට වඩා විශාල දෙයක් වුණා. මම ඔය අබු ෆුවඩ් මහත්තයාගෙන් ඉගෙන ගත්තා. එයා හරියට පිට ගම්වල ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබලා දුන්නා. නමුත් අපි ඉතිහාසයට කියලා බලපුවම ක්‍රිකට් ගහලා තියෙන ක්‍රීඩා සමාජ 3-4 ක්‍රීඩකයෝ. ඔයා දන්නවා මට වඩා ඉතිහාසය. හැබැයි අද යනකොට අද ගම්වල වල ක්‍රීඩකයෝ ක්‍රීඩා කරනවා. ඒවට බන්දුල වරණපුර අබු ෆුවඩ්ලා ඒගොල්ලන්ට පින් දෙන්න ඕනේ. අපි බණේ ඔය මිනිස්සුන්ට. හැබැයි ඒව වෙනස් කරපු මිනිස්සු ගාමිණී දිසානායක මහත්තයා එයාට තිබුණ ඕනනම් ඔය කොළඹ පැලන්ති වෙලාවට ගහන්න දෙන්නේ නැහැ. මාව පරිස්සම් කරේ ගාමිණී දිසානායක මහත්තයා. මං හිතනවා නවීනුයි මයන්තර වඩා පරිස්සම් කර මාව. මට අත තියන්න දුන්නේ මාව දේශපාලන පැත්තෙන් මට ගහන්න හදනකොට ඒව බේරගත්ත කෙනෙක් ගාමිණී දිසානායක මහත්තයා. මොකද ගාමිණී දිසානායක මහත්තයාට වටේ ක්‍රිකට් ගැහුවේ නැති වුණාට ගාමිණී දිසානායක මහත්තයා වටේ හිටියා ක්‍රිකට් දැනුම තියෙන ක්‍රිකට් තැනකට ගෙනියන්න පුළුවන් වැදගත් මහත්වරු ටික. දැන් ඉන්නේ ක්‍රිකට් මහත්වරු නෙමෙයි ක්‍රිකට් විනාශ කරන කාබාසිනිය කරන මහාම දරුණුම කට්ටිය. ඉතින් ඔය වෙනස අපි තේරුම් ගන්න ඕනේ. අවසාන වශයෙන් ඔබගේ පළමු ටෙස්ට් නායකයා බන්දුල වරණපුර අදාප සමග ජීවත් වුණ අතර නැහැ.
මම දන්නවා ඔහුගේ අවසාන කාලයේදී ඔහුගේ අවමංගල කටයුතු කිරීමට පවා ඔබ සහ තවත් විශ්‍රාමගත් ක්‍රීඩකයින් කීප දෙනෙක් එකතු වෙලා යම් කිසි ආකාරයක සහයෝගයක් ලබා දුන්නා කියලා ඒ දේවල් හරියට කරගන්න. නමුත් අපේ පළමු ටෙස්ට් නායකයව සහ අපේ හිටපු ක්‍රීඩකින් රාශියක්ම අපි රටක් හැටියට ඊට වඩා හොඳට බලා ගන්න ඕනේ නැද්ද? රෙක්ස් ඕකට තමයි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය පටන් ගත්තා. එක කාලයක් අපි යම් යම් වැඩ කරගෙන හිටියා. අන්තිමට ඒකත් දේශපාලනීකරණය වුණා. ඒ කියන්නේ සමහර පුද්ගලයෝ එතෙන්ට ආව Taman තනක් හදාගන්න. ඒකෙන් තමයි මේ විනාශයත් උනේ. හැබැයි දැන් මට අපි පහුගිය සතියේ තරගයක් පැවැත්තුවා. මේ මර්කන්ටයිල් ක්‍රිකට් ඇසෝසියේෂන් එකත් එක්ක ඕල්කොට් පාසල් අපි එක්කව වෙලා බන්දුලයව මතක් කරලා අනුස්මරණය කරලා බන්දුල අනුපුර මහත්මිය ඒ පවුලේ අය ගෙනල්ලා නමුත් ඒක අපි නෙමෙයි කරන්න ඕනේ. ඒක ක්‍රිකට් පරිපාලනය කරන්න ඕනේ. ක්‍රීඩා අමාත්‍යාංශය මේව කරන්න ඕනේ. අපි ක්‍රීඩා අමාත්‍යාංශය පත්තක තියමුකෝ. ක්‍රීඩා අමාත්‍යාංශයට ක්‍රීඩා තියෙනවනේ විශාල ප්‍රමාණයක්. අඩු ගන්න ක්‍රිකට් පරිපාලනය කරන විනාශ මුදලක් අපේ පරණ ක්‍රීඩකයන්. අද මම දන්නවා තාම මේ ටෙස්ට් ක්‍රිකට් ගහ කී දෙනෙක් යනවද බස් එකේ පිටරටකට ගිහිල්ලා බලන්න එංගලන්තේ ඕස්ට්‍රේලියාව වල ක්‍රිකට් ගහපුවා අවුරුදු ගාණක්. මොකද අපි පළවෙනි ටෙස්ට් තරගයේ අපිට දවසකට රුපියල් 250 රෙක්ස් දුන්නේ. අද ඩොලර් 5000 7000 හම්බෙන්න පුළුවන් තරගයකට. නමුත් ඒ දුක් විඳපු මිනිස්සු අද මේ තත්ත්වයටපත් වෙනකොට අපේ ක්‍රිකට් පරිපාලන අපි දැක්ක ඊයේ පෙරේදත් ක්‍රිකට් පරිපාලන ඔක්කොම ඉන්න ඕස්ට්‍රේලියාව මැච් බලන්න ගිහිල්ලා. යන වියදම. මගේ කාලෙත් යන්න හැදුවා. මම යන්න දුන්නේ නැහැ. ඔන්න ඕක තමයි මේ වෙන්නේ ක්‍රිකට් වලින් තමන් විනෝද වෙන්න තමන් ඒ මුදල් පාවිච්චි කරන පරිපාලනයක් තියෙනකන් කවදාවත් ක්‍රිකට් පරිපාලනයක් හදන්න බෑ. අද මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට මරණ කරන තමන්ගේ මරණයටවත් සල්ලි තියනවද කියලා දන්නේ නැති. තමන්ට දරුවන්ට උගන්න ගන්න බැහැ. පාරේ යන්නේ පයින්. මේ වගේ තත්ත්වයක් ඇයි අපේ රටට ඇති වෙලා තියෙන්නේ? මේක මෙන්න මෙව තමයි වෙනස් වෙන්න ඕනේ. මම හිතනවා මෙව ගැන කාටවත් කැක්කුමක් නැතුව අපි කතා කරනවා ක්‍රිකට් පැත්ත. අනිත් ක්‍රීඩාවල මීට වඩා නරකටම ගින් ඇති. හැබැයි අපි ක්‍රිකට් වලින් මම ක්‍රිකට් කතා කරන්නේ ඔයයි මමයි ක්‍රිකට් කතා කරන්නේ ක්‍රිකට් වලට මුදල් ඇවිල්ලා තියෙනවා. ක්‍රිකට් වලට මුදල් තියෙනවා. හැබැයි මේ මුදල් හරි විදිහට පරිපාලනය කරා නම් ඊට වඩා අපිට මේ ක්‍රිකට් ක්‍රීඩක බලන්න පුළුවන්. මම තව දෙයක් කියන්නම් අන්තිම වශයෙන් හොඳ දෙයක්. අද ඉන්න ක්‍රිකට් පරිපාලනය හැමෝගම ආදායම පහුගිය කාලේ හොයලා බැලුවොත් ඔන්න හොයාගත්ත හැකි මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඔබ ක්‍රීඩාමතිවරයෙක් බලන්න ඕනේ. මේ ඉන්න අය අවුරුදු 5කට ඉස්සෙල්ලා මොනවද තිබුණේ දැන් මොනවද තියෙන්නේ? අවුරුදු 5කට ඉස්සෙල්ලා මොකේද ආවේ කොහෙන්ද මේවා ආවේ? මම අවුරුද්දකට සැරයක් මම පාර්ලිමේන්තුවේ ඉන්නකොට මගේ ආදායම ගැන දෙන්න ඕනේ වාර්තාව. අලුතෙන් මම මොනවා හරි කරනවා නම් ඒක ගැන දැනුවත් කරන්න. ක්‍රිකට් පරිපාලනයේ ක්‍රීඩා අමාත්‍යාංශ වල ඉන්න එක්කෙනෙකුටත් ඒක නෑ මේ රෙක්ස්. එතකොට හොරකම් කරන්න අධිකාරලා තියෙනවා. මට පහුගිය කාලේ ශම්මිසිල්ල මහත්තයා කිව්වා මේ මට ඩෙෆමේෂන් අඩුවක් දාන්න. මං කිව්වා එන්න ලොකු දෙයක් මට මේක කරගන්න බැරුව හිටියේ. එතනින් පස්සේ මොකුත් නැහැ. මම මේ බලාගෙන ඉන්නවා මට මේ උසාවියට ගිහිල්ලා මොකද අධිකරණය අපි තාම දන්නවා සාධාරණයි කියලා. මට මේ පෙට්ටිය උඩ නැගලා මෙන්න මේ මිනිස්සු කරන දේවල් මේවා හරිද වැරදිද ස්වාමීනි කියලා අහගන්න පුළුවන් වෙච්ච දවසට මම හිතනවා මගේ අන්තිම වැඩසටහන මම ඉවර කරනවා කියලා. මොකද දැන් ඇමතිවරයාට කියලා වැඩකුත් නැත්තම් ජනාධිපතිවරයාට අගමැතිවරයාට මේකේ වැඩකුත් නැත්තම් අපේ කාලෙත් මේක මං හදන්න හැදුවා ඒක කරගන්නත් බැරි වුණා නම් මට හිතෙනවා රෙක්ස් අන්තිම දේ තමයි තියෙන උසාවියට ගිහිල්ලා උසාවියේ මහත්වරු ඉන්දියාව කරා වගේ ඉන්දියාවේ ඔක්කොම අයින් කරලා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අද පාලනය කරන අද ඉන්දියාව කොහෙද ඉන්නේ? අද හොරකම් කරපු මිනිස්සු ටික එළියේ. අන්න එතනට තමයි මම දන්නවා ඔය අපේ පහුගිය කාලේ එක කණ්ඩායමක් උසාවියේ නඩු දාගෙන ගියා මේක කරන්න. ඒ නඩුව කල් ගියා. නමුත් ඇත්තට මේ වගේ නඩුවක් තමයි අපිට ඕනේ. මොකද මම දන්නවා කවදා හරි ලංකාවේ ක්‍රිකට් හදන්න අන්තිමටම අපිට යන්න වෙන්නේ අධිකරණය. මොකද අධිකරණයේ පිහිට අනුව තමයි ඉන්දියාවට කරපු දේ අපි කරගත්ත දවසට වුණ අපේ ක්‍රිකට් හැදේ. එතකන් මේ ක්‍රිකට් මාෆියාව ඒගොල්ලෝ හම්බ කරගන්න දේවල් හොරකම් කරන දේවල් ක්‍රීඩකයන්ට අර ඔයා කිව්වා වගේ ක්‍රීඩකයන්ව බල්ලා තියනවාද කියන දේවල් මං හිතන්නේ කවදාවත් හරි විදියට යනවා කියලා. ඒක මගේ අන්තිම ඉලක්කය දැන් තියෙන්නේ අධිකරණයට ගෙනියන එක තමයි. ශම්මිසිල්ල මහත්තයාට මම ස්තුතිවන්ත වෙනවා මට ඩෙෆමේෂන් නඩුවක් දැම්ම එක මම බලාපොරොත්තු වෙන්නේ නැතුව මම මේ නඩුව ගෙනියයි කියලා. මොකද මා ළඟ තියෙන තොරතුරුත් එක්ක අපි ළඟ තියෙන තොරතුරුත් එක්ක
අපිට පෙන්වන්න පුළුවන් ඇයි අපි මේක වෙනස් කරන්න ඕනි කියලා. අර්ජුන රණතුංග බොහොම ස්තුතියි සාකච්ඡාවට සහභාගී වූ සමග. බොහොම ස්තුතියි රෙක්ස්.